මේක හොඳට බලාගන්න මේ කරන්න යන්නේ පොලිමෝර්ෆිසම්. ඔන්න මාත්‍රිකාව ලියාගන්න පොලිමෝර්ෆිසම් කියලා. පොලිමෝර්ෆිසම් වල මෙහෙම දැන් කරන්න යන්නේ. ඉන්හෙරිටන්ස් සරලව දැක්කනේ. දැන් අපි කතා කරන්නේ පොලිමෝර්ෆිසම්. පොලිමෝර්ෆිසම් කියන එකේ තේරුම් ගන්න කොටස් දෙකයි. overloading and overriding. අනිත් එක තමයි overriding. overloading අනිත් එක තමයි overriding. හරිද? දැන් මෙහෙමයි. මේ overloading වලට කියන මෙන්න මෙහෙම. compile time polymorphism. compile time polymorphism තමයි ළමයි overloading කියලා කියන්නේ. ඇත්තම කියනවා නම් compile time polymorphism වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි overloading අනිත් එක තමයි method hiding. අපි මේ දෙකම කතා කරමු. ඊළඟට overriding කියන්නේ මෙහෙමයි. polymorphism අනිත් එකක් වර්ගයක් තමයි compile time polymorphism අනිත් එක තමයි ළමයි run time polymorphism. run time polymorphism වලට තමයි overriding කියලා කියන්නේ. හරි? polymorphism වර්ග දෙක මොනවද? එකක් තමයි compile time polymorphism අනිත් එක run time polymorphism. compile time polymorphism වල කොටස් දෙකක් තියෙනවා. overloading and method hiding. run time polymorphism එක වර්ගයක් තියෙනවා overriding. දැන් අපි කතා කරන්න යන්නේ run time polymorphism overriding. හරිම සරලයි. හරි? ඒක නිසා ඕනනම් මාතෘකාව ලියා ගන්න. වෙනතත් කම අහගන්න. overriding. පළවෙනි එක තමයි මගේ ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වෙනවා මෙන්න මේක කරාට පස්සේ. What is overriding? Overriding කියන්නේ මොකක්ද? හරි. ඊළඟ කතාව තමයි ඇයි override කරන්නේ? Why are we overriding? ඇයි method එකක් override කරන්නේ? හරිනේ. ඇයි අපි method එකක් override කරන්නේ? override කරන එක අරමුණ මොකක්ද? What is the purpose? overriding. මෙන්න මේ ප්‍රශ්න හොඳට මතක තියාගන්න software engineer කෙනෙක් විදියට company එකට වැඩට යනකොට interview කියලා එකක් තියෙනවා. ඔන්න ඔය interview එකේ අනිවාර්යෙන් අහන ප්‍රශ්න. ගොඩක් වෙලාවට මේ run time polymorphism වල overriding වලින්ම තමයි අහන්නේ. දැන් C++ වලින් මේ කතා කරනවා නම් virtual methods කියලා තියෙනවා. virtual method අනිවාර්යෙන් අහනවා. හරි Java වලින් ගියොත් එimhe overriding කියන එක අනිවාර්යෙන් අහනවා. ඒක නිසා මේක අපිට වැදගත්ම concept එකක් බලන්න මේක තේරුම් ගන්න බලමු කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි overloading තේරුම් ගමු. හරිම සරලයි overloading. මේ ඔක්කොම සරලයි. එවිට තේරුම් ගන්න තියෙන්නේ. හිතන්න father කියන class එකට අපි මේක ගමු class hierarchy diagram එකේ. හිතමු මෙහෙම කරලා මේ ඉන්නවා father. අපි father පොඩ්ඩක් ඇඳලා බලමු අස්සනට. වෙලාව ගන්න නැතුව ටක් ගාලා බලමු. මේ තමයි father. මේ තමයි child. එහෙම හිතන්න. දැන් හිතන්න මෙහෙම කරලා. ඔයාලා මතක් කරලා බලන්න තාත්තා විවාහ වුණු දවස. තාත්තගේ වෙඩින් ෆොටෝස් අරගෙන නැත්තම් වෙඩින් ඇල්බම් එක අරන් බලන්න. මීට කාලයකට කලින් තාත්තා විවාහ වෙලා ඇති. ඒ කියන්නේ තාත්තා එයාගේ මැරි කියන මෙතඩ් එක කෝල් කරලා තියෙනවා. රයිට්. ඒ මැරි කියන මෙතඩ් එක කෝල් කරලා තියෙනවා. ඒක නිසා තේරුම් ගන්න තාත්තට මැරි කියන මෙතඩ් එකක් තියෙනවා. හිතන්න තාත්තා බැන්දේ ගොඩක් කාලයකට කලින්. අවුරුදු දැන් 20කට නැත්නම් 30කට කලින් තමයි බැන්දේ. එතකොට තාත්තට තිබ්බ මැරි කියලා මෙතඩ් එකක්. ඒ මෙතඩ් එක කෝල් කරා. ඒකට සිස්ටම් out print line එකක් දාව මෙහෙම කළා. ඒකයි. ඒකෙන් ළමයි තේරුම් ගන්න තාත්තගේ හැසිරීමක්. ඒ කියන්නේ වෙඩින් එක ගත්ත දවසක් තියෙනවා, විවාහ වෙච්ච දවසක් තියෙනවා, මංගල දවසක් තියෙනවා. එදා ඒ දවස් තුල තාත්තගේ හැසිරීමක් තියෙනවා. ඒක තමයි මැරි මෙතඩ් එකේ ආන්නේ හැසිරීම තමයි ළමයි මැරි මෙතඩ් එකේ බොඩි එක කියන්නේ. මොකක් හරි හැසිරීමක් ගත්තොත් හැසිරීම පෙන්වන්නේ Java වල මෙතඩ් එකකින්. ඒ මෙතඩ් එකේ බොඩි එක කියන්නේ ඒ හැසිරීමට. මේ මෙතඩ් එකේ බොඩි එකේ තමයි හැසිරීම ලියන්නේ. නැත්නම් behavior එක ලියන්නේ. අපි නිකන් කෙටියෙන් දාමු system out print line එක. අපි හිතමු තාත්තා බැන්දේ පරණ ක්‍රමයට. කිරිහාමිනේ. එහෙම දාමු. කිරිහාමිනේව තමයි බැන්දේ. පරණ ක්‍රමයට. හරිද?
අපිට පරණ ක්‍රමයේ වෙඩින් එකක් තිබ්බනම් බලන්න තිබ්බා. ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න පරණ ක්‍රමයට කොහොමද වෙඩින් එකක් කරන්නේ කියලා. ඉතින් කොහොම පරණ ෆිල්ම්ස් වල එහෙම බලන්න ඇති. පරණ චිත්‍රපටි වල එහෙම බලන්න සිංහල චිත්‍රපටි වල ඒ පරණ ක්‍රමයට වෙඩින් එකක් යන විදිහ තියෙනවා. හරිද? ආන්නේ හැසිරීම තමයි තියෙන්නේ. දැන් මෙහෙමයි. දැන් හිතන්න ඔන්න තාත්තා බැන්දේ කොහොමද පරණ ක්‍රමයට. ඒ වගේම හිතන්න තාත්තලා තියෙනවා කියලා තාත්තට දේපලක් තියෙනවා. කෑෂ් කියන ළමයි සල්ලි තියෙන රුපියල් කෝටියක් තියෙන ගෝල්ඩ් කියන රත්තරන් තියෙන අපි හිතමු කිලෝ 100ක් තියෙනවා. ලෑන්ඩ් කියන භූමිය අක්කර 120ක් තියෙනවා. මෙහෙම ඉතින් තාත්තට තියෙන දේපල. ප්‍රොපර්ටිස් ටික දාන වේරියබල්ස් විදියට. ඒ වගේම තේරුම් ගන්න මෙරි කියලා මෙතෙක් එකකුත් තියෙනවා. දැන් මේ තාත්තා බැන්දේ කොහමද? හිතන්න 1975 පරණ ක්‍රමයට දැන් බැඳලා තියෙන්නේ. වර්ෂය 1975. හරි. ඒවත් දාන්න ඕන නම් ටක් ගාලා. මේක දාන්නේ මේක හරියටම තේරුම් ගන්න යන්නේ මේ මොකද්ද මේ ඕවර්රයිඩින් කියන්නේ කියලා. ඇයි ඕවර්රයිඩ් කරන්නේ? ඕවර්රයිඩ් කරේ නැත්නම් මොකද වෙන්නේ? ආන්නේ කතා ටික තේරුණාම එතනින් එහා පැත්තට ඕවර්රයිඩින් හරියටම හරි. හිතන්න year 1975. හරිනේ. very old fashion wedding. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මොන චයිල්ඩ් එනවා. චයිල්ඩ් කියන්නේ කවුද? ළමයා. දැන් බලන්න චයිල්ඩ් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඉන්හෙරිට් වෙනවා කියන්නේ parent ගේ methods and behaviors child inherit වෙනවා. හරිනේ? දැන් තාම ළමයා පොඩි. එයාගේ මුකුත් නෑ. එයාගේ methods උත් නෑ, variables උත් නෑ, මුකුත් නෑ කියලා හිතන්නකෝ. දැන් parent ගේ method එක inherit වෙනවා child. ඒ වගේම parent ගේ තියෙන variables නැත්නම් parent class එකේ behaviors inherit වෙනවා කාටද? child. හරිද? දැන් එතකොට මොකද වෙන්නේ? child කියනවා මෙන්න මෙහෙම. child බලනවා තාත්තා බැඳලා තියෙන 1975 පරණ ක්‍රමයකට වෙඩින් එක දවසේ අරගෙන තියෙන්නේ. මේ බැඳලා තියෙන්නේ පරණම ක්‍රමයකට. පුතා කැමති නැහැ තාත්තගේ මංගල දවස ගත වෙච්ච විදිහට පුතාගේ මංගල දවස ගත වෙනවා. පුතාට ඕනේ වෙනම ක්‍රමයකට ගත වෙන්න. හිතන්න පුතා වෙඩින් එක ප්ලෑන් කරන මෙන්න මෙහෙම. එයා කරන මෙහෙම. වෙඩින් එක දවසේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? වෙඩින් එකට කලින් එයා කරනවා ප්‍රී ෂූට් එකක් කරනවා. ඊට පස්සේ වෙඩින් වීඩියෝ එකක් කරනවා මෙහෙම නටලා. එහෙම හිතන්නකෝ. ඊට පස්සේ මංගල දවසේ මොකද කරන්නේ? මංගල දවසේ හිතන්න මෙහෙම වෙනම අපි තුමු හොටල් එකක් බුක් කරලා තියෙනවා. ඒ හොටල් එකට බුක් කරලා ඔන්න හිතන්න මේ අමුතුම විදිහට ප්ලෑන් කරනවා. එහෙම හිතන්න. හරිය පුතාට ඕන දේ. ඒක නෑ පුතාට ඕනේ. එයා කොහොමද වෙන්නේ? නිකන් අර පෝරුවට නිකන් බහින නිකන් හෙලිකොප්ටරෙන් කියලා හිතන්නකෝ. හෙලිකොප්ටරෙන් බහින නිකන් උඩින් නිකන් දුම දාලා වගේ නිකන් අර මෙහෙම. දාලා දුම් මැදින් සුදු පාටට හෙලිකොප්ටරෙන් වගේ බහිනවා. එහෙම නිකන් අමුතුම ක්‍රමයකට වෙඩින් එක ප්ලෑන් කරනවා. හරිද? එතකොට තේරුම් ගන්න පුතාට මංගල දවස නැත්තම් වෙඩින් එක කෙරෙන්න ඕන විදිය වෙනස්. තාත්තාගේ වෙඩින් එක කෙරුණ විදිය වෙනස්. හරිද? ආන්න එතකොට තේරුම් ගන්න චයිල්ඩ්ට දැන් මැරී මෙතඩ් එකක් නැහැ. චයිල්ඩ්ට පේරන්ට්ගේ මැරී මෙතඩ් එක ඉන්හෙරිට් වෙනවා. හරි? චයිල්ඩ්ට පේරන්ට්ගේ මැරී මෙතඩ් එක ඉන්හෙරිට් වෙනවා. එතකොට තේරුම් ගන්න චයිල්ඩ්ට ඕනේ වෙනම විදියකට මේ වෙඩින් එක කරන්න. එතකොට මොකක්ද නේද කරන්නේ? if the child class එක satisfy වෙන්නේ නැත්නම් parent class method එකේ method එක නැත්නම් child satisfy වෙන්නේ නැත්නම් parent ගේ හැසිරීමකට child පුළුවන් ඒ හැසිරීම එයාට කැමති විදියකට ලියා ගන්න. ඒක තමයි කතාව. if the child is not satisfied with the parent class behavior, child is allowed to redefine the behavior. child පුළුවන් behavior එක වෙනස් කරන්න. ආන්නෙම හැසිරීම වෙනස් කරනවට කියන ළමයි overriding. හරි? ඒ කියන්නේ මෙහෙමයි. දැන් child මොකද කරන්නේ? marry method එකම ගන්නවා. void marry. හැසිරීමනේ වෙනස් කරන්නේ. හැසිරීම කියන්නේ මොකද්ද? හැසිරීම කියන්නේ මංගල දවස ගෙවන විදිය. Java code එකේ මංගල දවස ගෙවන විදිය හැසිරීම කොහොමද තියෙන්නේ? මෙන්න මේ සංගල වරහන් දෙක තියෙන නේද method එකේ? method එකේ මෙන්න මේ සංගල වරහන් දෙක අතර කොටස. මම මේ select කරපු කොටස තමයි හැසිරීම කියන්නේ.
ඒකේ නම තමයි මෙතඩ් එකේ නම තමයි මෙරි කියන්නේ. එතකොට තේරුම් ගන්න මේ මෙතඩ් එකේ මෙන්න මේ කොටස් ටික. return type එක, name එක, parameters මේවා වෙනස් වෙන්නේ නැහැ. මෙතඩ් එකේ එකම තමයි. එකම මෙරි මෙතඩ් එක. හැසිරීම වෙනස් කරනවා. ඇතුලේ හැසිරීම වෙනස් කරනවා කියන්නේ මෙතඩ් එක ඇතුලේ තියෙන ටික වෙනස් කරනවා. එහෙනම් මෙතන මේක ඇතුලේ තියෙන වෙනම දෙයක්. එයා මොකද කරන්නේ? මම අර කියපු කලින් කියපු දේවල් ටික තමයි ළමයි කරන්නේ. මොනවද කරන්නේ? එයා මුලින්ම කරන්නේ නෝ ප්‍රී ෂූට් එකක්. ඊට පස්සේ අපි හිතුව මොකද කරන්න යන්නේ කියලා. ඊට පස්සේ එයා කරන්න යනවා වෙඩින් වීඩියෝ එකක්. ගෑනු ළමයාත් එක්ක නටනවා හොඳට. නටලා වීඩියෝ එකක් හදලා Facebook එකට දාලා YouTube එකට දාලා යාළුවන්ට පෙන්නලා වෙනම විදියකට කරන්න යන්නේ මේක. ඊට පස්සේ එයා කරන්නේ ඊළඟට වෙඩින් එක ප්ලෑන් කරනවා. wedding day coming with the helicopter. helicopter එකකින් තමයි එන්නේ. හරි. අර මයිකල් ජැක්සන් සින්දු කියනවා වගේ helicopter එකෙන් තමයි එන්නේ wedding එක දවසට. අපි එහෙම හිතමු. ඔන්න ඔය විදිහට තමයි wedding එක plan කරන්නේ. ඔන්න ඔය විදිහට කරනවා. දැන් බලන්න මේ parent ගේ method එක තියෙනව නේද marry කියන method එක. මෙන්න මේ වෙලාවේ parent ගේ marry method එක නෙමෙයි child තියෙන්නේ. child තියෙන වෙනම marry method එකක්. ඇයි? child method එකේ ඇතුලේ තියෙන කොටස නැත්තම් method body එක වෙනස් කරා. method body එක වෙනස් කිරීම හරියට සමානයි හැසිරීම වෙනස් කිරීමට. ඔය හැසිරීම වෙනස් කරනවා කියන්නේ method එකේ body එක වෙනස් කරනවා. දැන් එනම් තේරුම් ගන්න child හැසිරීම වෙනස් කරා. එතකොට තේරුම් ගන්න හැමතිස්සෙම මෙහෙමයි. මෙතෙන්දි වෙන්නේ මෙහෙමයි. මෙන්න මේ කරපු දෙයට අපි කියනවා overriding කියලා. මෙන්න මේ පල්ලෙහෙන් තියපු method එකට කියන මොකද්ද overriding කියලා. හරිනේ? මේක තමයි overriding කියලා කියන්නේ. ඊළඟට මේ overriding හැසිරීම ගන්න අපි තව කරන පුංචි වැඩක් තියෙන එක මම කියලා දෙන්නම්. මුලින්ම තේරුම් ගන්න මෙන්න මේක තමයි parent method එක. parent marry method එක. ආන්න ඒකට අපි කියනවා overridden method. overridden method child වෙනස් කරන්නේ. ආන්න එකට කියනවා overriding method. හරිනේ? මෙන්න මේකේ පොඩි වැදගත් දේවල් ටිකක් තියෙනවා සටහන් කරගන්න අපි ඒක සටහන් කරගමු. පළවෙනි එක. මොකද පළවෙනි එක? If the child is not satisfied with the parent class behavior, parent behavior. If the child is not satisfied with the parent behavior, දරුවා කැමති නැහැ parent ගේ behavior එකට, then child is allowed to redefine the behavior. නෑ child is allowed to change the behavior. මෙන්න මේ කියපු වාක්‍ය බලන්න Java මුකුත් සම්බන්ධයක් නැහැ ඕනම programming language එකකට ගැලපෙන්න overriding කියන්නේ මෙච්චරයි. If the child is not satisfied with the parent behavior, child satisfied නැහැ නැත්තම් child කැමති නැහැ parent ගේ behavior එකට, then child ට පුළුවන් change කරන්න behavior එක. That is overriding. හරිනේ? child ට පුළුවන් behavior එක change කරන්න. Changing the behavior in child class is in child class එකයි. ඒතර Java වලටම කියවෙනවනේ change in the behavior in child ගේ හැසිරීම වෙනස් කරන එක change in the behavior in child එහෙම දාමු. change in the parent behavior in child is overriding. overriding කියන්නේ parent ගේ behavior එක child ගේ වෙනස් කරනවා. ඔබ තමයි කතාව. දැන් අපි අර කලින් කියපු ප්‍රශ්න ටිකට යමු බලන්න. ඕන Java වලට ගැලපෙන්නේ මෙහෙම කියන්නත් පුළුවන්. If the child නෙමෙයි if the child class is not satisfied with the parent behavior නෙමෙයි. behavior කියන්නේ මොකද්ද? method implementation එකට තමයි behavior කියන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. If the child class is not satisfied with the parent class method implementation, then
child class is allowed to redefine the method. මෙන්න මෙහෙම redefine කරන්න පුළුවන්. මෙහෙම redefine කරාම තේරුම් ගන්න. ඒකට මොකද්ද කියන්නේ? overriding. අපේ ප්‍රශ්න ටික මොනවද? What is overriding? Overriding කියන්නේ මොකක්ද? Overriding කියන්නේ මොකක්ද? සරලව මොකද overriding කියන්නේ? Change in the behavior in the child. හරිනේ? Change in the parent behavior in the child. parent ගේ තියෙන behavior එකක් child එකේදී වෙනස් කරනවා. parent ගේ behavior එකක් child class එකේදී වෙනස් කරනවා. ඒක තමයි overriding කියන්නේ. Why are we overriding a method? ඇයි method එක override කරන්නේ? method එක override කරන්න හේතුව තමයි කලින් කිව්වා වගේ child කැමති නැහැ තාත්තා බැඳපු ක්‍රමයට. එච්චරයි. පුතා කැමති නැත්නම් තාත්තගේ මංගල දවස ගත වෙච්ච විදිහට පුතා ගත වෙන්න. පුතාට ඕනේ වෙනම ක්‍රමයකට නම් එයා ප්‍රී ෂූට් කරලා වෙඩින් වීඩියෝස් කරලා ඒවා කලින් කරලා තියලා වෙඩින් එක දවස් වෙනම ප්ලෑන් කරලා ඒක අමුතුම ක්‍රමයකට එයා කරනවා. ඇයි ඕවර්රයිඩ් කරන්නේ? චයිල්ඩ් එහෙම තමයි වෙන්න ඕනේ. චයිල්ඩ් ඕන නිසා ඕවර්රයිඩ් කරන්නේ. චයිල්ඩ් ඕන නැත්නම් ඕවර්රයිඩ් කරන්න ඕනේ නැහැ. තේරුණා? රයිට්. ඊළඟ ප්‍රශ්නේ. මෙන්න මේකට උත්තරේ මොකද? Why are we overriding a method? Because child needs to override. නැත්නම් child needs to change the behavior. override කරන එකේ තේරුම මොකද්ද? To change the behavior. override කරන එකේ තේරුම තමයි ඇයි override කරන්නේ? To change the behavior. හරිද? behavior එක වෙනස් කරලා දානවා. ඇයි අපි override කරන්නේ? override කරන්නේ child needs to change the behavior. child හැසිරීම වෙනස් කරන්න ඕන. overriding කියන්නේ මොකද්ද? මේ එකම දේ තමයි ළමයා හැමදාටම මේ වචන වෙනස් කර කර කියන්නේ. ඇයි override? What is overriding? මොකද්ද overriding කියන්නේ? overriding කියන්නේ මොකද්ද? child කැමති නැහැ parent ගේ behavior එකට. ඒක නිසා child මොකද කරන්නේ? override කරනවා. එච්චරයි. නැත්නම් හැසිරීම වෙනස් කරනවා. child is not satisfied with parent behavior. Child satisfied na parent behavior. Then child is changing the behavior. මේක තමයි වෙන්නේ. දැන් හරි. දැන් behavior එක වෙනස් කරා. හරිනේ. මෙතනින් මේ overriding කතාව තේරුම් ගන්න. ඊළඟට තේරුම් ගන්න මේ overriding කියන method එකකට call කරන විශේෂිත ක්‍රමයක් තියෙනවා. හරිනේ. ඒක මම කියලා දෙන්නම් මෙන්න මේ විදියට. අපි අන්න ඒක ඉස්සෙල්ලා කතා කරලෙමු මෙන්න මෙහෙම. අපි යමු වෙනම ප්‍රෝග්‍රෑම් එකකට. ඒ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා අපි තේරුම් ගන්න එමු. මෙහෙමයි. අපි දාමු class father කියලා. අපි දාමු class A කියලා දාමු. A කියලා class එකක් තියෙනවා. B කියලා class එකක් තියෙනවා. එතන B තමයි child class එක, A තමයි parent class එක. ඊළඟට තේරුම් ගන්න test කියලා class එකක් තියෙනවා. void main. එතන string array args. මෙන්න මෙතන තේරුම් ගන්න හිතන්න void m කියලා method එකක් තියෙනවා. system out print line මේක අපි දාමු a class m method කියලා. දැන් ළමයිනේ මේ ඔබ්ජෙක්ට් එක හදන්න පුළුවන්. මෙන්න මට ඕනේ දැන් ඔබ්ජෙක්ට් එක හදන්න child class එකේ. හරිනේ. child class එකේ ඔබ්ජෙක්ට් එක හදන්න පුළුවන් මෙන්න මෙහෙම. child class එකේ මෙන්න මෙහෙම ඔබ්ජෙක්ට් එක හැදුවම reference එක දෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. මොකද මේ reference එක කියන්නේ? reference එක දෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙන්න මෙහෙම b කියලා. තමන්ගේ class එකෙන් දෙන්න පුළුවන්. එතකොට ඔබ්ජෙක්ට් එක හැදුවා b class එකෙන් reference එකක් දුන්නේ a class එකෙන්. කිසිම ගැටලුවක් නැහැ. තව ක්‍රමයක් තියෙනවා ඔබ්ජෙක්ට් එක හදනවා b class එකෙන්. reference එක දෙන්න පුළුවන් parent class එකෙන්. මෙන්න මෙහෙම. මේක b2 කියලා දාන්න. මේක b1.
හරිනේ. මෙන්න මේ කතාව මුලින්ම තේරුම් ගන්න ඕන. අපි කලින් ඔබ්ජෙක්ට් එක දැක්කේ මෙහෙමනේ. දැන් අපි රූපයකින් මේක බැලුවොත් එහෙම මේක ළමයි A ක්ලාස් එක. මේක තමයි B ක්ලාස් එක. අපි ඔබ්ජෙක්ට් එක හදන්නේ කොහොමද B ක්ලාස් එකෙන්? එතකොට තේරුම් ගන්න මේ B ක්ලාස් එකෙන් හදුව ඔබ්ජෙක්ට් එකට රෙෆරන්ස් එක දෙන්න පුළුවන්. මෙන්න මේ B ක්ලාස් එකෙන්ම රෙෆරන්ස් එක දෙන්න පුළුවන්. මෙන්න මේ ක්ලාස් එකෙන්. ඒක කොහොමද පෙන්වන්නේ? ඒක පෙන්වන්නේ මෙන්න මෙහෙමයි. B1 කියලා දාන්න. තව ඕන රෙෆරන්ස් එක දෙන්න පුළුවන්. ඒ ක්ලාස් එකනොත් දෙන්න පුළුවන්. ඒක අපි මෙහෙම පෙන්නමු. මෙහෙම දෙන්න පුළුවන්. මෙහෙම දාන්න. මෙන්න මේ කතාව තේරුම් ගන්න. මෙන්න මේක අපි වාක්‍යයක් විදිහට සටහන් කරගමු. මේක වැදගත්. ඊට පස්සේ මෙතෙන්දී වෙන දෙයක් තේරුම් ගන්න. parent class reference ඒක ඔයාලා සටහන් කරගන්න. parent class reference can be used to hold. parent class reference එක භාවිතා කරන්න පුළුවන් can be used to hold child object. child object එකක් අල්ලගන්න parent class එකේ reference එක පාවිච්චි කරන්න පුළුවන්. හැමතිස්සෙම තේරුම් ගන්න parent class reference can be used to hold child object. තව එකක් තියෙන මෙහෙම. child class reference cannot be used to hold parent object. child class reference එක පාවිච්චි කරලා parent object අල්ලගන්න බෑ. ඒක මම මෙහෙම කියන්නේ. parent class එක කියන්නේ මට මෙතනින් B තමයි child class එක, A තමයි parent class එක. A class එකේ object එකක් හදන්නේ කොහොමද? object එක කියන්නේ ළමයි new way. object එක කියන්නේ මෙච්චරයි. ආයෙ වෙන මොකුත් නැහැ. heap එකේ object එක හැදෙන්නේ මෙන්න මේ කොටස නිසා. එච්චරයි. මේකට reference එකක් දෙනකොට බලන්න අපිට ඕන නම් දෙන්න පුළුවන් A කියලා මෙන්න මෙහෙම. මේ මොකද කරලා තියෙන්නේ? object එක හැදුවේ child A class එකෙන් නැත්නම් parent class එකෙන්. reference එක දුන්නේ A class එකෙන්මයි. ඒ කියන්නේ object එක හදපු type එකයි reference එක දීපු type එකයි සමානයි. දෙපැත්ත සමානයි. සමාන ලකුණෙන් දෙපැත්ත. සමාන ලකුණෙන් දෙපැත්තේ තියෙන reference එක හදපු type එකයි reference එක කියන්නේ simple A නේ. identify එක තමයි reference එක කියන්නේ මෙතන. ඇත්තටම reference කියන එක දන්නවනේ stack එකේ තමයි reference එක හැදෙන්නේ. object එක හැදෙන්නේ heap එකේ. එතකොට තේරුම් ගන්න මෙතන reference එක දීපු type එක. reference එක දීපු type එක capital A. object එක හදපු type එක මේ තියෙන capital A. මේ දෙක සමානයි. මෙහෙම වුණත් එහෙම. object එක හදනවා A class එකෙන්. reference එක දෙනවා ළමයිනේ B class එකේ. මෙතන මොකද කරලා තියෙන්නේ? object එක හැදුවේ parent class එකේ. reference එක දෙනවා child class එකේ. මෙන්න මේක කරන්න බෑ Java වල. හරි. ඒක තමයි මේ කියලා තියෙන්නේ child class reference cannot be used to hold parent object. මේක compile කරලා බලමු නිකමට. Java C තුන්වෙනි program එක. පොඩ්ඩක් මේක save කරන්න ඕන. බලන්න එනවා incompatible types කියලා. compile timer එක A cannot be converted to B. හරිනේ මෙහෙම parent object එක හදලා child reference එක දෙන්න බෑ. මොකද A cannot be converted to B. හරිනේ. ඉස්සරහට පාඩමක් වෙන මේක පොඩ්ඩක් ගැඹුරින් කතා කරන object type casting කියලා එක ඉස්සරහට එන්නේ. එතෙන්දී අපි ටිකක් ගැඹුරින් කතා කරමු. දැනට කෙටියෙන් තේරුම් ගන්න මෙතෙන්දී වෙන්නේ මොකද්ද? child class reference දීලා parent class object හදන්න බෑ. හැබැයි parent class reference දීලා child class object එක හදන්න පුළුවන්. මෙන්න මේක not allowed. මෙන්න මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා මම ඒක අයින් කරලා දානවා. මේක මම තේරෙන example එකකින් මෙහෙම කියන්නම්. මෙන්න මේ රූපේ පේනවනේ. මෙන්න මෙහෙම. හිතන්න object එක හදන්න පුළුවන් ක්‍රම ටික මොනවද? A reference එක දීලා A class එකේ object එක හදන්න පුළුවන්.
ඊට පස්සේ A reference එක දීලා B class එකේ object එක හදන්න පුළුවන්. B reference එක දීලා B class එකේ object එක හදන්න පුළුවන්. ඊළඟට B reference එක දීලා A class එකේ object එක හදන්න පුළුවන්. හරි. ඊළඟට මෙන්න මෙහෙම හිතන්න. object එකක් හදනකොට මෙන්න මෙහෙම කළා. ඔයා හිතන්න මෙන්න මෙහෙම මුලින්ම. මෙන්න මේ object එක කොටස හිතන්න නිකන්. ඔයා හිතන්න ගෙදරක මෙන්න මේ කොටස මෙන්න මේක නිකන් ගෙදර කියලා හිතන්න. හරි. මේක තමයි ගෙදර. මේ තේරෙන එක්සැම්පල් එකක් ගන්න. මෙන්න මේ කොටස. ඔයා හිතන්න ඉඩම කියලා. එහෙම නිකන් හිතන්නකෝ දැනට මේක තේරුම් ගන්න. ඉඩම කියන්නේ ලෑන්ඩ් එක. භූමිය. මේ පැත්ත ඉඩම කියලා හිතන්න. මේ පැත්ත ගෙදර කියලා හිතන්නකෝ. මෙන්න මේක තමයි ළමයි ගෙදර. අනේ ගෙදර හදලා තියෙන්නේ හරියටම ඉඩමේ ගන්නට. මොකද ගේ හදලා තියෙන්නේ A ක්ලාස් එකේ. ඉඩමත් A ක්ලාස් එකේම. ඒ කියන්නේ ගේ ඉඩමයි සමානයි. ඒ කියන්නේ ඉඩම පුරාම ගේ හදලා. ආයි වෙන කොහාටවත් යන තරක් නෑ. ඒක තමයි මේක තේරුම. හැමදෙස්සෙම තේරුම් ගන්න ඊළඟ කතාවක් තියෙනවා parent class එක ලොකුයි. ඒ කියන්නේ parent class can be used to hold child object. එහෙම හිතන්නකෝ parent class එක හැමදෙස්සෙම child object එකක් අල්ලගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තේරුම් ගන්න. හැමදෙස්සෙම parent ලොකුයි කියලා හිතන්නකෝ. එතකොට හරි. දැන් මේ new b කියන්නේ ගෙදර. මේ දෙවෙනි එකේ බලන්න ගෙදර පොඩි. ඉඩම ලොකුයි. හරියට නිකන් මේ වගේ. පළවෙනි අවස්ථාව මෙන්න ඉඩම. ගෙදරත් මොකද වෙන්නේ? හරියටම මෙන්න ඉඩමයි ගෙදරයි පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ මෙන්න ගෙදර new b. මෙන්න ඉඩම. මේ වගේ. තුන්වෙනි අවස්ථාව B class එකෙන් object එක හදන reference එකත් B. ඒ කියන්නේ මෙන්න ගෙදර. ගෙදර හැදුවේ කොහොමද? ඉඩමනේ. මෙන්න ඉඩම. ඔහොම හිතන්න. දැන් new way. new way කියන්නේ කවුද? A class එක. parent හැමතිස්සෙම ලොකුයි. එහෙම හිතන්න. මෙන්න ළමයි ගෙදර. ඒ ගෙදර හදලා තියෙන්නේ මෙන්න ඉඩම. ඒතර ඉඩම රතු පාටින් තියෙන ගෙදර ලොකුයි. ඒතර අල්ලපු ඉඩම් වලත් ගෙදර හදලා. එහෙම හදන්න බෑනේ. එහෙම ප්‍රායෝගික ලෝකේ හදන්නත් බෑ. මාර ප්‍රශ්නයක් කියලා. ඒක නිසා තේරුම් ගන්න මෙන්න මේක ප්‍රායෝගික ලෝකේ බැරි නිසා මෙන්න මේක මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා තමයි Java වලත් මෙන්න මේ වැඩේ. child reference එක දීලා parent object හදන්න බෑ මෙන්න මෙහෙම. accepted මෙන්න මේ උඩින් තියෙන තුන විතරයි. දැන් මම මේක කිව්වේ runtime polymorphism අපි කතා කර හිටියේ. මේ Merry method එක වෙනස් කරලා ඔන්නේ runtime polymorphism behavior එක ගන්න අපිට ඕන වෙන්නේ මෙන්න මේක. runtime polymorphism අපි කරන්නේ හැමතිස්සම parent reference එක දීලා child object එක හදන්න ඕන. ඒකට හේතුවක් තියෙනවා අපි දැන් හේතුවත් බලමු. මෙන්න මේ විදිහට කරොත් තමයි අපිට runtime polymorphism behavior එක ගන්න පුළුවන්. හරිද? අපිට runtime polymorphism behavior එක ගන්න ඕන නම් object එක හදන්න ඕනේ. child class එකෙන් තමයි කොහොමද හදන්නේ? reference එක දෙන්න ඕනේ parent class එකේ. එම්දිස්සම කොහොමද object එක හදන්නේ child class එකෙන්? ඒක හරි. reference එක දෙන්න ඕනේ parent class එකේ. දැන් එහෙනම් අපි යමු අපේ කතාවට. මෙන්න මෙහෙමයි වෙන්නේ. මම මේ රූපෙන් පෙන්නන්නම් පොඩි වැඩක්. A class එකේ object එක හදනවා. reference එක දෙනවා child class එකෙන් B class එකේ. දැන් මම a.m කියනවා. දැන් මොකද වෙන්නේ? හරිද? මෙන්න මේකෙදි මෙහෙමයි වෙන්නේ. මේ Java program එක compile වෙනකොට ළමයි මෙන්න මේක හරිය වැදගත් හොඳට බලා ගන්න. Java program එක compile වෙනම class file තුනක් හැදෙනවා. A class එකයි, B class එකයි, test class එකයි. හරිද? මොකද හදන class තුන? A class එකයි, B class එකයි, test class එකයි.
B class එකයි test class එකයි. වැදගත්ම දෙයක් තියෙනවා මේ compile වෙනකොට ළමයි compile එකෙන් හදනවා හැම class එකකට වෙන වෙනම method table කියලා එකක්. අන්න ඒක තමයි මෙතන දැනගන්න ඕනේ. හදන්නේ මොකද්ද? method table. method table එක හදන්නේ කවුද? compile එකේ. හරිනේ? compiler is creating the method table. method table එක compile එකෙන් හදනවා. method table එකේ මොනවද තියෙන්නේ? method signatures. method table එකේ තියෙනවා method signatures. method signature කියන්නේ මොකක්ද කියලා මම කලින් කියලා ඇති. මතක නැත්නම් මම ආයෙ කියන්නම්. method signature කියන්නේ method එකේ name එකේ parameters type ටිකයි. method signatures කියන්නේ මොකද්ද? method name එකේ parameters type ටිකයි. මේ method එකේ signature එක මොකද්ද? m. එච්චරයි. හරි. මේ method main method එකේ signature එක ඕන. method එකේ නම main. parameter type එක string. array එක. මේක තමයි method signature. හරි. අපිට ඕනේ මෙන්න මේ A class එකේ method signature එක. දැන් හරි. A class එකේ තියෙන m method එක තමයි අපිට ඕනේ. ඒකේ method signature එක දැනගත්තා නම් හරි. දැන් මෙහෙමයි. දැන් හිතන්නේ මේ Java program එක run වෙන පියවරට ගන්න දැන් ඉස්සෙල්ලාම. පියවරට අරන් බලන්න. පළවෙනි එක තමයි start the JVM. ඊළඟ එක create and start main thread. තුන්වෙනි එක locate the class file. හතරවෙනි එක load the class file. පස්වෙනි පියවර තමයි main method execution. එහෙනම් දැන් ඔන්න පස්වෙනි පියවරේ main method execute වෙන්න යනවා. මේ runtime polymotion තේරුම් ගන්න ළමයි තේරුම් ගන්න ටිකක් අමාරුයි වෙලා යනවා. ඒ නිසා හොඳට අහන් ඉන්න. පස්වෙනි පියවර මොකද්ද? main method execution. දැන් පස්වෙනි පියවර යන්න හදන්නේ. දැන් මෙතන මොකද කරන්නේ? object එකක් හදනවා. object එක කොහෙද හැදෙන්නේ? heap එකේ. reference එක දීලා තියෙන parent class එකේ. එහෙම නෙවෙන්නේ. ඒක තමයි run වෙනකොට වෙන scenario එක. දැන් run වෙන කලින් ඇත්තට බලම මේ compile වෙලා byte code එක හැදෙන්න ඕනේ. මම දැන් ඔය කියන්නේ Java program එක run වෙන පියවරට පස්වෙනි පියවර ඉතින් මොකද වෙන්නේ? main method execution එනවා. හරි. දැන් ඊට කලින් චුට්ටක් හිතමු run වෙන්න කලින් මේක compile වෙන්න ඕන. compile එකෙනුත් බලාගෙන යනවා මේ හැම code එකක්ම. ඒකනේ ළමයි බලාගෙන ගිහලා system එකේ y අකුරට අපි u අකුර ගහලා තිබ්බනම් කියනවා හරි මෙතන වැරදි කියලා. එහෙන් බලන්නේ compile එකේ මේ ඔක්කොම code read කර බලනවා. ඒතර compile එකේ මෙන්න මේ මොහොතට ඇවිල්ලා මෙන්න මේ line එක read කරනකොට compiler ට පේන object එක හදලා තියෙන child class එකෙන් reference එක දීලා තියෙන parent class එකෙන්. හරි ගැටලුවක් නැහැ. මොකද parent class reference එක child class object එක හදන පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි දන්නවා compiler දන්නවා. parent class reference can be used to all child object. ඒක compiler එක දන්නවා. කිසිම ගැටලුවක් නැහැ. මේක නිසා compiler එක ප්‍රශ්නයක් නැහැ. වැරද්දක් කියලා පෙන්නන්නේ නැහැ. ඊළඟට බලනවා අපි ඒ reference එක පාවිච්චි කරලා m කියන method එකට call කරන්න යනවා. හරි. එතකොට compile එකෙන් බලමු මුලින්ම a කියන්නේ කවුද? මේ compile time එකේ වෙන වැඩි හොඳට බලා ගන්න. මොකද compile time එක එක වැඩක් වෙන්නේ run time එක තව වැඩක් වෙනවා. compile time එකේ වෙන්නේ මොකද්ද? compile එකේ බලමු මේ simple a කියන්නේ කවුද? simple a කියන්නේ a class එකෙන් හදපු reference එකක්. මෙන්න මේක. simple a කියන reference එක අයිති a class එකට. එහෙනම් බලනවා a class එකේ m කියලා method එකක් තියෙද කියලා. හරි. a class එකේ m කියලා method එකක් තියෙද? ඔව්. මේක ඇත්තටම compile එක බලන්නේ කොහෙන්ද දන්නවද? compile එක බලන්නේ හැම class එකකටම මම කියන්නේ method table එකක් හදනවා කියලා. ආන්නේ method table එකේ ළමයි තියෙන signatures ටික. signatures ගිහින් බැලුවොත් තේරුම් ගන්න මෙන්න මෙහෙම signature එකක් තියෙනවා මෙන්න මේ method table එකේ. A class එකට තියෙනවා. දැන් B class එකේ method table එකට ගියොත් බලන්න B class එකේ method නැහැ. test class එකේ මොනවද තියෙන්නේ? test class එකේ තියෙනවා main method. main method එකේ signature එක තියෙනවා. මෙන්න මෙහෙම. දැන් compile එක ඇවිල්ලා බලනවා A class එකේ method table එකේ තියෙනවද කියලා මෙන්න මෙහෙම signature එකක්. තියෙනවා. එහෙනම් කියනවා හරි compile එකට අවුලක් නැහැ compile වෙනවා. හරි compile එක ඇටලුවක් නැහැ compile වෙනවා. දැන් compile වුණා byte code එක හැදුනා. දැන් මේක run කරන්න ගියොත් මොකක්ද දන්නවද වෙන්නේ? බලන්න. run කරන්න ගියොත් මෙන්න මෙහෙම වෙන්නේ. දැන් run කරොත් මේ method table කතාව තේරුණානේ. මම හිතන්නේ මේ රූපය අයින් කරලා දානවා. අපි වෙන එකක් ගමු. දැන් අපි තමයි Java program එක run කරනකොට අපිට memory areas දෙකක් තියෙන ප්‍රධාන වශයෙන් stack එකයි heap එකයි. මේ තියෙන stack එක මේ තියෙන heap එක.
මේ තියෙන main method එකේ ඉඩ ප්‍රමාණය. එහෙම හිතන්නකෝ. මෙන්න object එක හදුන B class එකේ object එක. මෙන්න B class එකේ object එක. දැන් B class එකේ object එක හදුවම object එකට අයිති instance variable උත් නැහැ. instance method උත් නැහැ. හරිද? හැබැයි parent class එකේ තියෙනවා මොකද්ද? m කියලා method එක. ඒක inherit වෙනවා. මෙන්න මේ method එක inherit වෙනවා. ඒක නිසා object එකට අයිති m කියලා method එකක් තියෙනවා. ඇයි? parent ගෙන් ආපු නිසා. හරිනේ? object එකට අයිති m කියලා method එකක් තියෙනවා. දැන් object එකට reference එක දානවා a class එකේ. simple a කියලා reference එකක් දානවා. මම කලින් කීප සැරයක් කියලා ඇති මේ object එකේ හැදිච්ච තැන address එකක් තියෙනවා. අපි ඒක දාමු මේ විදිහට. ඉතින් 5000යි කියලා. What is this object address? What is the value of a? ඒකේ value එකක් තේරුම් ගන්න 5000යි. ඒකේ value එක 5000යි. ඒකේ value එක 5000 නිසා ඒ බලා ගන්න මේ object එක දිහායි. object එකේ address එක තමයි ඒකේ value එක. දැන් JVM එකේ මේ program එක run කරනවා කියලා හිතන්නකෝ. compile වෙලා byte code හදලා ඉවරයි. දැන් Java program එක run වෙනවා. අර මුලින් කියපු පියවර පහ වුණා. දැන් අර මුලින් කියපු පියවර පහ වුණා. දැන් පස්වෙනි පියවරේ ඉන්නේ main method execution object එක හැදුවා heap එකේ. මේ මොහොතේ run කරන්න යනකොට simple a කියන්නේ කවුද? simple a කිව්ව ගමන් එයා බලන්නේ JVM එකේනේ තියෙන්නේ. simple a කිව්වම බලනවා stack memory එකේ a ඉන්නවද කියලා. ඔව්. ඒකේ value එක කීයද 5000. ඒ බලන් ඉන්නේ object එක දිහා. දැන් බලන object එකට අයිති m කියලා method එකක් තියෙනවාද? yes. මෙන්න මෙයා තමයි run වෙන්නේ. මේ method එක ආවේ කොහෙන්ද? parent class එකේ. හරි. මේ method එක ආවේ කොහෙන්ද? parent class එකෙන්. ඒක නිසා මෙයා run වෙනවා. ඒක නිසා උත්තර එනවා ළමයි මෙතන a class method කියලා. මේ program එකෙන් වැඩි තේරෙන්නේ නැහැ මම මේ කියන්නේ එක මම ඊළඟ program එකෙන් තේරෙනවා. ඔන්න බලන්න. Java test a class method කියලා එනවා. දැන් හොඳට බලා ගන්න. child ගෙත් දානවා මම m method එකක් මම override කරනවා. දැන් අපි overriding දැක්කනේ. අපි overriding දැක්ක කලින් අර father example එකේ overriding දැක්ක මම මෙතෙන්ට මේ example එකට ආයෙ එන්න. එතකම් මේකෙන් බලමු. මේ method signature එකේ හැමෝම මොකුත් වෙනස් කරේ නැහැ override. method එකේ මැද හැසිරීම වෙනස් කරන්න යන්නේ. system out print line එකක් දානවා. මේකම ගමු. දාලා මන් දානවා මේක A class නෙමෙයි ළමයි B class M method කියලා. දැන් බලන්න වෙන වැඩේ. දැන් අපි අර ගිහිල්ලා හරි ඉස්සෙල්ලා මේක මෙහෙම රන් කරන්න කලින්. ඉස්සෙල්ලාම අපි අර කලින් diagram එකක් ඇඳ මතකද දන්නේ. මේ diagram එකත් අපි දාමු. මොකක් හරි එකක් දාලා සේව් කරන්න. මේ method table එකේ බලන්න. මේ method table එකේ බලන්න මෙහෙමයි A class එකට තියෙන m කියලා method එකක් m කියන එකේ signature එක මෙන්න මෙහෙමයි. දැන් B class එකකට තියෙන m කියලා method එකක් B class එකේ method එකේ signature එකක් මෙහෙමයි. හැමදෙස්සම තේරුම් ගන්න method signature සමානයි. ඒ method signature සමාන වෙන්නේ override නේ කරන්නේ. override කරනවා කියන්නේ මොකද්ද? හැසිරීම වෙන විතරයි වෙනස් කරන්නේ. හැසිරීම කියන්නේ method එකේ body එක විතරයි වෙනස් කරන්නේ. අනිත් ඒවා වෙනස් කරන්න උවමනාවක් නැහැ. තාත්තා බැන්ද මං කිව්වා. ඒ තාත්තා බැලුව method එකක් තිබුණ නැත්නම් marry method එකක් තිබ්බා. නැත්නම් ඒ තාත්තාගේ මංගල දවසේ ගෙවිච්ච ක්‍රමයක් තිබ්බ. ඒක තමයි හැසිරීම. ඒක තමයි marry කියන method එකෙන් පෙන්නන්නේ. child එක වෙනවා marry method එක child ලියා ගන්නවා. එයි child එක වෙනස් කරන්න ඕන නිසා. වෙනස් කරනකොට තේරුම් ගන්න මෙන්න මේ method එකේ body එක තමයි වෙනස් වෙන්නේ. හැසිරීම වෙනස් කරනවා කියන්නේ ඒකට. හැසිරීමක් වෙනස් කරනවා කියන්නේ හැමතිස්සෙම method එකේ body එක වෙනස් වෙනවා. එච්චරයි. දැන් හරි. දැන් මෙතනදී මොකද වෙන්නේ? දැන් මේ මොහොතේ අපි කියොත් එහෙම compile කරනකොට හැම compile එකෙන් හදනවා method table කියලා හැම class එකටම. ඒතකොට A class එකේ method table එකේ method signature එක මොකද? B class එකේ method එකේ method signature එක m සුළු වරහන් දෙක. එතකොට තේරුම් ගන්න මෙන්න මෙතනක් තියෙන්නේ මෙන්න මේකම තමයි. B class එකේ method table එකේ මෙහෙම තියෙනවා. හරිනේ? class දෙකේ method table දෙකක් තියෙන method signature සමානයි. ගැටලුවක් නැහැ. දැන් අපි මේ program එක run කරන්න යනවා. දැන් compile වුණා. කිසිම ගැටලුවක් නැහැ. run කරද්දි මෙහෙමයි වෙන්නේ. කලින් වගේ මේ class එකේ object එකක් හදනවා. යමු අනිත් group එකට. A class එකේ object එකක් හැදුවා මෙහෙම.
B class එකේ object එකක් හදනවා කලින් වගේම. බලන්න මෙතන අපි B class එකේ object එකක් හදනවා reference එක දෙනවා A class එකෙන්. අපි ඒක කලින් රූපෙන්ම ගමු. එතකොට හරි. කලින් රූපෙත් තියෙන එකමනේ. B class එකේ object එකක් හදනවා A class එකෙන් reference එක දෙනවා. දැන් මෙහෙමයි. බලන්න මේ මොහොතේදී B class එක object එක හදනකොට B class එකට අයිති method එකක් තියෙනවා. මේක B class එකට අයිති instance method එකක්. මේ m කියන එක අයිති කාටද? B class එකට අයිති instance method එක. ඒක ඒ object එකට අයිති. inherit වෙන්න මේක තියෙන අවශ්‍යයි. දැන් හිතන්න inheritance ගැන දැන් හිතන්න එපා. මෙහෙම හිතන්න ඕනේ. දැන් මේ line එක හරි. run වුණා. object එක හැදුනා. heap එකේ reference එක A class එකෙන් දාලා තියෙන ගැටලුවක් නැහැ. මෙන්න මේ line එක තමයි වැදගත්කම තියෙන්නේ. a.m කියලා කියොත් ළමයි තේරුම් ගන්න. compile එකෙන් බලන්න හැමතිස්සෙම reference type එක. අන්න එක තමයි වැදගත්ම දේ. simple a කියලා compile එක බලනවා hello simple a. ඔයා කවුද කියලා අහන මේ simple a එකේ. මම මේක select කරාම ඔක්කොම a අකුරු ටික select වෙනවා. ඒකයි මෙතන හරියට පෙන්වන්න බැරි. මෙන්න මේ 14 වෙනි line එකේ තියෙන මේ simple a අකුර select කරාම compile එකෙන් ඇවිල්ලා අහන hello simple a ඔයා කවුද? එතකොට simple a කියන මම capital A type එක. එතකොට compile එක ගන්න hello simple a. ඔයාගේ m method එකක් call කරලා තියෙනවා. මේ compile time එක මම කියන්නේ run time එක නෙමෙයි. එතකොට කියනවා හරි ඔව් මගේ m method එකක් තියෙනවා. මම capital A type එකේ මගේ m method එකක් තියෙනවා. හරිනේ. දැන් එතකොට මේ Java program එක compile වෙනකොට compile time එකේදී compile එක හඳුනගන්නේ capital A class එකේ m method එක. තේරුණාද? ඒක නිසා compile වෙනවා. compile time එකේදී compile එක හඳුනගන්නේ m method එක. කොහොමද compile time එකේදී compile එක A class එකේ m method එක හඳුනගන්නේ? a.m කිව්වම compile එක අහනවා hello a ඔයා කාගේ type එක මොකද්ද? capital A. හරි. A class එකේ m method එකක් තියෙද? ඔව් මේ තියෙනවා. මෙන්න මේක තමයි හඳුනගන්නේ. හරි. දැන් මම එනවා run time එකට. දැන් ඉන්නේ JVM එක run කරනකොට. run time එකේදී එන්නේ මෙහෙමයි. run time එකේදී JVM එක ඇවිල්ලා අහනවා. කලින් අපි compile නේ. දැන් එන්නේ JVM එක. JVM එක ඇවිල්ලා අහනවා hello a ඔයා කවුද? අයින්න පොඩ්ඩක්. මම ඇවිල්ලා a මම බලාගෙන ඉන්නේ heap එකේ ඉන්නේ මෙන්න මේ B class එකෙන් හදපු object එක දිහා. ඒ බලන් ඉන්නේ මෙයාගේ දිහා. දැන් JVM කරන්නේදී memories තියෙන මෙහෙමයි. ඒ බලන් ඉන්නේ කවුද? heap එකේ තියෙන object එක දිහා. ඊළඟට ආවිල්ලා අහනවා JVM එකෙන් hello a ඔයා කා මොන object එක දිහා බලන් හිටියා මට කමක් නැහැ. ඔයාගේ object එකට m කියලා method එකක් තියෙද? ආව් තියෙනවා. මේ තියෙන m කියලා method එකක් තියෙනවා. හරි. එතකොට බලන්න object එකට අයිති m method එක කියන්නේ B class එකෙන් තමයි object එක හැදුවේ. B class එකට අයිති m method එක කියන්නේ මෙන්න මේ method එක. දැන් තේරුම් ගන්න run වෙන්නේ මෙන්න මේ method එක. එකම program එක මේ line එකේදී compile එක හඳුනාගත්තේ මෙන්න මේ A class එකේ method එක. JVM එකෙන් හඳුනාගන්නේ object එකේ method එක. ඒක නිසා තේරුම් ගන්න මේ program එක run වෙන්නේ B class m method කියලා. ඔන්න ඔකට තමයි ළමයා overriding කියන්නේ. B class m method කියලා තමයි run වෙන්නේ. හැසිරීම වෙනස් කරනවා. මම හිතලා මේක තේරුණා කියලා. දැන් ඊළඟට මෙහෙම හිතන්නකෝ. මේ program එකම මම edit කරනවා මෙන්න මේ විදිහට. මම මේ parent class එකේ method එක අයින් කරනවා. දැන් ඔයාලා හිතන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ කියලා. parent ගේ method එකක් නැහැ. child ගේ method එකක් තියෙන ප්‍රශ්නයක් නැහැ. ඔයාලට හිතෙන්න පුළුවන් අවුලක් නැහැ කියලා මේක. මේ program එක බලපු ගමන්. ඇයි? run time polymorphism සම්මන ඔයාලට හිතන්න පුළුවන් අවුලක් නැහැ කියලා. නෑ එහෙම අවුලක් නැහැ නේ මේ program එක compile වෙන්නෙත් නැහැ. මේක ලොකු වැරද්දක් තියෙන program එකක්. හේතුව program එක run කරන්න නම් byte code තියෙන්න බෑ. byte code හැදෙන්න compile කරන්න බෑ. compile කරද්දි මොකද වෙන්නේ? compile එක එනවා. ඇවිල්ලා බලනවා හරි. child class එකෙන් object එක හදන්නේ ගැටලුවක් නැහැ. parent class reference එක දෙන්නේ ගැටලුවක් ඇත්තෙම නැහැ. ඊළඟට එනවා a.m කියලා. compile එකෙන් ඇවිල්ලා අහනවා hello a ඔයාගේ type එක මොකද්ද? මගේ type එක capital A. හරි. ඒ කියන්නේ a class එකෙන් a class එක තමයි ඔයාගේ type එක. ඔව් a class එක තමයි හරි. ඊළඟට compile එක අහනවා a class එකේ m කියලා method එකක් තියෙද? නැහැ. compile එක කොහොමද හොයාගන්නේ method table එකේ? a class එකේ m කියලා method එකක් නැහැ. එහෙනම් compile එක කියන මේ මට ඔයාගේ m කියලා method එකක් හඳුනගන්න බෑ මම compile කරන්නේ නැහැ ඔයාව. මම ඔයා compile කරන්නේ නැතුව මම ඔයාට error එකක් දෙනවා. එහෙම කියලා compile එකෙන් compile time error එකක් දෙනවා. බලන්න කියලා.
දැක්කද? cannot find symbol. එහෙම එකක් නැහැ. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකෙන් හරියටම තේරුම් ගන්න මේ වෙලාවේ කම්පයිල් එකෙන් හොයාගන්නේ මොන මෙතඩ් එකද? parent class method එක බව. ආයෙත් දැන් අපි කලින් ප්‍රෝග්‍රෑම් එකට යමු. මේ මොහොතේ හොයාගත්තේ parent class method එක. කම්පයිල් එකෙන් හොයාගත්තේ A class එකේ method එක. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරාම අපිට තේරෙනවා රන් වෙන්නේ මොකද්ද? B class එකේ method එක. ඇයි B class එකේ method එක රන් උනේ? රන් කරන්නේ JVM එකෙන්. JVM එකෙන් ඇවිල්ලා අහනවා hello ඒ ඔයා කවුද කියලා. එතකොට JVM එකෙන් කියන තේරුම් ගන්න. hello JVM එක ඒ තමයි මම ඉන්නේ ස්ටැක් එකේ. මම බලන් ඉන්නේ heap එකේ ඉන්නේ මේ ඔබ්ජෙක්ට් එක දිහා. මොකෝ කියන්නේ? මම මොකුත් කියන්නේ නැහැ. මං අහන්නේ මෙච්චරයි. ඔයාට M method එකක් තියෙන ඔබ්ජෙක්ට් එකේ JVM එකෙන් අහනවා. ඔව් මගේ ළඟ M method එකක් තියෙනවා කියලා එකපාර කියනවා. කාටද කියන්නේ? simple A කියනවා JVM එකට. එහෙනම් JVM මොකද කරන්නේ? එහෙනම් මට ඒක රන් කරන්න. එහෙනම් රන් කරන්න කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ කියනවා ඒ පාර රන් කරනවා. එතකොට රන් කරන්න බලන්නේ ඔබ්ජෙක්ට් එකට අයිති M method එක. ඒ කියන්නේ B class එකේ තමයි ඔබ්ජෙක්ට් එක. ඒ කියන්නේ B class එකේ ඔබ්ජෙක්ට් එක හැදුවේ. ඔබ්ජෙක්ට් එකට අයිති M method එක කියන්නේ ඔබ්ජෙක්ට් එක හැදුව B class එකේ නිසා මෙන්න මේක තමයි M method එක. එතකොට රන් වෙන්නේ මේක. දැන් හොඳට තේරුම් ගන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ කම්පයිල් වෙලාවේ කම්පයිල් ටයිම් එකේ හඳුනාගත්ත A class එකේ method එක. රන් ටයිම් එකේදී හඳුනාගත්ත මේ method එක. ඔක තමයි රන් ටයිම් polymorphism කියන්නේ. change in the behavior. හැසිරීම වෙනස් කරනවා. ඒ හැසිරීම ගන්න කොහොමද? parent class එකේ reference එක පාවිච්චි කරලා child class එකේ තමයි object එක හදන්නේ. මම හිතනවා run time polymorphism තේරුණා කියලා. අද අපිට වෙලාව තියෙන්නේ මෙච්චරයි. අපි ඊළඟ දවසේ overloading compile time polymorphism එකයි method id ඒකත් කතා කරමු. method id ටිකක් පස්සට තියමු. හදිස්සියක් නැහැ. overloading කතා කරලා අපි යමු encapsulation and abstraction වලට. ඊළඟට අපි OOP ටික සරලව ඉවරයි. ඊළඟට යම් presentations තියෙන මේ ඔක්කොම හදමු. ගැඹුරින් යමු ඊළඟට. හරි. 6ට විනාඩි 4ක් තියෙනවා. any questions තියෙනවා නම් අහන්න. නැත්තම් මම දැන් ප්‍රශ්න අහන්න.